ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 6 බදාදා සිරස්තල කොවිඩ් වැළඳී ඇතැයි හඳුනාගත් තිදෙනෙකුට කොවිඩ් වැළඳී නැතැයි අද තහවුරු වේ. මෝදර මියගිය කතගේ ඥාතීන්ටත් වෛරසය වැළඳී නැහැ. ආසාදිතයන් ගණන තවත් ඉහළට. COVID-19 චීනයට පෙර ප්‍රශ්‍යතුම බවට සැකයක්. ජෛව සම්පල පරීක්ෂාවකින් නව හෙළිදරව්වක්. අද රාත්‍රියට සිට මැයි 11 සඳුදා උදෑසන 5 රටටම ඇදිරි නීතිය. නිල නිවාස බාර නොදුන් යහපාලන ආණ්ඩුවේ ඇමති දුරදරු 22 දෙනෙකුට නඩු පැවරීමේ සූදානමක්. මහමැතිවරණය පිළිබඳ නිකුත් කර ගැසට් නිවේදනවලට විරුද්ධව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. උතුම් වෙසක් පුන් පොහොය හෙටයි. ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන්නයි රජයෙන් ඉල්ලීමක්. නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂවලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක් වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමග. කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගත් රාජගිරිය හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ මාළඹේ පදිංචි කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට වෛරසය වැළඳී නැතැයි අද තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය වැළඳී මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් ඊයේ PCR පරීක්ෂණයට ලක් කළද ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා. මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද රාත්‍රී වන විට 895ක් දක්වා ඉහළ ගියා. මෙරටදී ආසාදනය වූ පළමු COVID-19 ආසාදිතය හඳුනාගත් මාර්තු 11 වනදා සිට ඊයේ දිනය දක්වා සති 8ක් ගතව තිබෙනවා. එම සති 8ක කාලය තුල වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ 7 වන සතිය තුලදී. එම සතිය තුල COVID-19 ආසාදිතයන් 309 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු ඊයේ අවසන් වනු ගෙවුණු 8 වන සතිය තුල වාර්තා වූ ආසාදිතයන් ගණන 152ක්. ඒ අනුව ජයල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුත්තේදී සේවයේ නිරත වූ නාවික හමුදා බටයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබලා හඳුනා ගැනුණු 1 අප්‍රේල් 22 වනදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුල අලුතින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 460ක්. ඊට ඇතුළත් නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 372ක් වනවා. එනම් වැලිසිර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතර ගිය නියදේ හැරුණුකොට ගෙවුණු සති දෙකක කාලය තුල බාහිර නිරෝධායන කඳවුරු සහ ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 88 දෙනෙකු පමණයි. ඊ හඳුනාගත් COVID-19 ආසාදිත පුද්ගලයන් 20 දෙනා අතරින් 15 දෙනෙකු නාවික හමුදා කඳවුරේ සමාජිකයින් වනවා. හඳුනා ගැනුණු මුළු ආසාදිතයින් ගණන ඇතුළත කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ COVID-19 ආසාදිතව ඊයේ මියගිය කාන්තාවද ඇතුළත්. හඳුනාගත් අනෙක් ආසාදිතයින් අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් වනවා. මේ අතර ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් රාජගිරිය කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ මාළඹේ පදිංචි කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට කොවිඩ් වෛරසය වැළඳී නැතැයි අද තහවුරු කර ගැනුණා. ඊයේ දිනේ කොළොන්නාව රාජගිරිය ප්‍රදේශයේ දෙදෙනෙකුත් ඒ වගේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකුත් ආසාදිතයන් වශයෙන් හඳුනාගනු ලැබුවා. මෙහිදී මෙම පරීක්ෂණාගාරය ඌන ආසාදිතයන් වශයෙන් තමයි හඳුන්වනු ලැබුවේ. ඒ අනුව එසේ හඳුනාගත් පසු
ඒ කල යුතු ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ඉෂ්ට කරනු ලැබුවා. කෙසේ වෙතත් එම ප්‍රොටෝකෝල් එකට අනුව අප විසින් නැවත එම පරීක්ෂණ සිදු කරනවා. අවසාන වශයෙන් මේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම තිදෙනා එනම් රාජගිරියේ පුද්ගලයා ඒ වගේම කොළොන්නාවේ පුද්ගලයා සහ කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය ආසාදන තත්වයක් නොමැති බවට පසුව තහවුරු වෙලා තියෙනවා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ තිදෙනා ආසාදිතයන් නොවන බවටත් ඒ අනුව එම ආසාදිත ලේඛනයෙන් ඔවුන් ඉවත් කිරීමටත් තීරණය කරනු ලැබුවා. කොළඹ පහළව මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ COVID-19 ආසාදිතව මියගිය කාන්තාවගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා සාම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදී අද සිදු කළා. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ඥාතීන් ඊයේ PCR පරීක්ෂණයට ලක් කළද ඔවුන් කිසිවකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම මියගිය කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ. කොවිඩ් ශ්‍රී ලංකාවට පැමිණිය දා පටන් අපි වහාම ඉතාමත් කෙටි කාලයකින් කවුද මේ කොහෙන්ද මේක ආසාදනය වුණේ කියන එක සම්බන්ධයෙන් අපි හොයා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් ඊයේ දිනේදී ප්‍රථම වතාවට අපිට තාම මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒකින්ද අපි අද දිනෙත් මේ සම්බන්ධව සොයා බලනවා. ඇත්තටම කාගෙන්ද මේක ආවේ කියන එක. මේ අතර වැලිසිරි නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව අරණායක රහල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි පසු COVID-19 ආසාදිතෙක් බවට තහවුරු කර ගැනුණු නාවික සෙබලාගේ පවුලේ අයගේ සහ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 14 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා ඔවුන්ගේ ජෛව පටල ලබා ගැනීම අද සිදු කරනු ලැබුවේ අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්. පොලිස් සෞඛ්‍ය කොට්ටාශය මගින් පවත්වාගෙන යන ගාල්ල හබරදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ මේ දිනවල නිරෝධායනයට ලක් කර සිටින්නේ වැලිසිරි නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික පුද්ගලයන්ගේ ඥාතීන් සහ සමීපතමයින්. ඒ අතරින් එහි සිටින පිරිසකගේ ජෛව සම්පල අද ලබා ගැනුණේ ඔවුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහායි. දින 14ක් පුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටීමේ නිරෝධායන කාලය සම්පූර්ණ කළ කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි 27 දෙනෙකු අද පෙරවරුවේ නැවත සිය නිවස් කරා පිටත්ව ගියා. රෝග විනිශ්චය සිදු කරන අවස්ථාවට දින 7කට පෙර රෝගියා පදිංචිව සිටි ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයේ සැලකිල්ලට ගනිමින් වසංගත රෝග විද්‍යාංශය නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ නාවික හමුදාවෙන්. එම ආසාදිතයන් සංඛ්‍යාව 342ක්. එමෙන්ම නාවික හමුදාවට අමතරව අනෙකුත් හමුදා තුළින්ද ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව COVID-19 ආසාදිතයන් 24 දෙනෙකු අද රාත්‍රී 8:55 වන විට හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 795ක් ලෙස සටහන් වුණා. ඊයේ පෙරේදා දිනවලදී අවාසනාවන්ත ලෙස මරණ දෙකක් ඇති වුණත් ශ්‍රී ලංකාවේ මරණානුපාතකය 101 වැනි මට්ටමක තියෙනවා. දැන් ඉතාලිය ගත්තොත් එහෙම මේක 13%කට අධිකයි. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම අත්දැකීම තමයි මේ මරණයට පත්වෙන්නේ වැඩි වශයෙන් වයස්ගත උදවිය, ඒ වගේම විවිධ කාලීන රෝග, දියවැඩියාව විශේෂයෙන්, ඒ වගේම අධික රුධිර පීඩනය එවැනි තත්ත්වයන් තියෙන උදවිය. ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය තමයි මෙන්න මේකේ ජන කොට්ටාශ කරා වෛරසයේ යෑම වළක්වීම, එයට පවුරු බැඳීම තුල තමයි මේ තත්වයට හේතුව වෙලා තියෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 194 දෙනෙක් අදාළවීම දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා වස්කඩුව, මීගමුව සහ දියගම යන ප්‍රදේශවල ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද පස්වරුවේ මෙරට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 303 ගුවන් යානයේ. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. අද රාත්‍රී 8 සිට එළඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනින් වෙළඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 ඇඳරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණා. මෙම දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රී 8ට යාලි ඇඳරි නීතිය පැනවීමත් සමග එළඹෙන මැයි මාස 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳරි නීතිය ක්‍රියාත්මකයි. මැයි මාස 11 වනදා සඳුදා සිට ඇඳරි නීතිය ලිහිල් කිරීමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යංශයේ ආයතන විවෘත කිරීම සඳහා ඉඩ දීමට රජය තීරණය කර තිබෙනවා.
අපි මේ අන්තිම අදියරේ ඉන්නේ ඉතාමත්ම කාරුණිකව අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා මේ දින 3-4 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා දී ඇති උපදෙස් අනුව අනවශ්‍ය කට්ටිය පාට පැමිණෙන්නේ නැතුව ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන ජීවත් වෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර විසින් ලබා දුන් උපදෙස් අනුව 11 වෙනිදා සිට වැඩ කරන්න සූදානමින් කටයුතු කරන්න කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඔයිට ඉස්සෙල්ලත් මං කිව්වා 19 වෙනිදා වෙනකොට ලංකාවේ ඇඳිරි නීතිය අයින් කරන්න කටයුතු කරගෙන යනකොට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපට සෑහෙන මේ රෝගය මර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙයි කියලා. හැබැයි සමහර තැන්වල ජනතාව උපදෙස් පිළිපැද්දෙන්නේ නැහැ. ඒ කියපු දෙයක තමයි අපි දිගින් දිගටම කිව්වේ. සමහර තැන්වල ලෙඩ රෝගය හංගගෙන ඉඳලා අන්තිමට ඇවිල්ලා ලොකු පිරිසකට බෝ වුණා සුදු වැල්ල තත්ත්වය වගේ දේවල්. ජනතාවගේ අතේ තියෙන විශාල වගකීමක් මේ රෝගය මර්ධනය කර ගැනීම සඳහා. අපිට මැතිවරණ කලබලයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මේ රටේ ආර්ථිකය නැගිට්ටවීමේ වගකීම. ඉතින් ආර්ථිකය සම්පූර්ණයෙන් වහලා දාලා රටක් යන්නේ කොහොමද? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාලය තුල පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 64ක් එම කාලය තුල පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඇඳිරි නීති උල්ලංඝනය කරමින් රථවාහන මගින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයන් කළුතර දොරම්ගොඩ පොලිස් මාර්ග බාධකයේදී අද පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී බලපත්‍ර නොමැතිව ගමන්ගත් පිරිස් 100 දෙනෙකු පමණ සහ ඔවුන්ගේ වාහන දොඩම්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන අතර පසුව ඔවුන්ට අවවාද කරමුදා හැරුණා. මේක නවත්ත ගන්න වළක්ව ගන්න නම් මොන නීති ගෙනාවත් වැඩක් නෑ. ඕගොල්ලෝ ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්තම්. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා මුඛ ආවරණ පැනදීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඇල්පිටිය ඇල්ල එකමුතු කලාකරුවෝ විසින් සම්ප්‍රදායික කලාංගයක් වන ගරායක් වෙස් ගැන් වූ ශිල්පීන් මාර්ගයෙන් ජනතාවට අවවාද ලබා දුන් අයුරුයි මේ. මේ අතර ඇඳිරි නීති උල්ලංඝනය කරමින් ගිනිගත් හේන ප්‍රදේශයේ හෝටලයක සුවදු ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජීව මහතා සහ ඔහුගේ ආධාරකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපමත මුදා හැරීමට හැඩන් මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඇඳිරි නීති උල්ලංඝනය කරමින් ශ්‍රී පාදස්ථානයට ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මොනිදාස ගමගේ මහතා ඇතුළු 5 දෙනෙකු පසුගියදා මස්කැලිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් අපමත මුදාහැරි එම සැකකරුවන් අද හැඩන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සියලු දෙනාම වරද පිළිගත් නිසා එක් අයෙකුට රුපියල් 1600 බැගින් වූ දඩ මුදලක් යවන ලෙස අධිකරණය නියෝග කළා. මේ අතර පිටකොටුව මැනින් වෙළඳ පොළ හෙට සිට දින 4ක කාලයක් පසා තිබෙන අතර මේ මාස 11 වනදා යලි විවෘත කරන බව වෙළඳ සමිතියේ නියෝජිතයින් ප්‍රකාශ කළා. ඒ අනුව නැවතත් එළඹෙන 11 වන සඳුදා දිනය මැනින් වෙළඳපොළ විවෘත කිරීමේ දිනය වශයෙන් අපි තීරණයක් ලබාගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පැන වූ ඇඳිරි නීතිය ඇතුළු ක්‍රියාමාර්ගය හේතුවෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් වූ ජනතාවට රුපියල් 5000ක ජීවනාධාරය ලබා දීමේ දෙවන වටය මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ අනුව නොච්චියාගම සහ පානදුර නල්ලූරුව ප්‍රදේශවල නිවෙස්වලටම ගොස් එම ජීවනාධාරය ලබා දීමට අද රාජ්‍ය නිලධාරීන් පියවර ගත්තා. මේ අතර බිබිල කොටගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් සඳහා පොහොර බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශයේ වසම් 17ක ගොවීන් 1500ක් පමණ පොහොර ලබා ගැනීමට පෙළ ගැසී සිටි අයුරුයි මේ. කෙසේ වෙතත් පැමිණි ගොවීන්ගේ ඉල්ලුමට සරිලන ආකාරයේ පොහොර නිකුත් කිරීමට නොහැකි බව ගොවිජන සංවර්ධන නිලධාරීවරයා පැවසීමත් සමග නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. ආරම්භයේ අපි තීරණයක් කළා එකිනෙකට දෙක ගන්න යනවා කියන ප්‍රමාණයක් කියන අපිට ඕන ගහන්නේ අපි ඉල්ලන්නේ එක ගහන්නේ හරි 400ක් තියෙනවා 400 බෙදන්න. මේ ගෙනපු ටික එක එක දුන්නොත් හැමෝටම දෙන්න පුළුවන් කියලා කියනවා. ඒක එහෙනම් දිමි භාගය ගානේ තමයි එක්කනට දෙන්නේ. අපි 10ක් දෙන ගොවියෝ ගොවියට පොහොර ටික කුඹට ගිහින් දෙන්නේ නිලධාරියා දැනගන්න ඕන. මෙච්චර ප්‍රමාණයක් කියන නිලධාරියා ළඟ දැනුමක් නැත්තම් කොහොමද මේ රට පාලනය කරන්නේ? බිබිල පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කරනු අතර පොහොර බෙදීමද අද තාවකාලිකව නතර කෙරුණා. පවතින තත්ත්වය සලකා බලා මේ මාස 11 වනදා සිට ඇඳිරි නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කෙරෙනු වෙතයි බලාපොරොත්තු තබා ගත හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 11 වෙනි සඳහා මේ ඇඳිරි නීති ඉවත් කරන්න පුළුවන් වෙයි. මරණ සංඛ්‍යාව අපිට වඩා කීප ගුණයකින් වර්ධනය වෙලා තියෙන රටවලත් ආර්ථිකය පිළිබඳ සීමා ලිහිල් කරමින් පවතින ජාත්‍යන්තර වටපිටාවක් තුල තමයි අපි මේ ලිහිල්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
අන්දර නීතිය සඳහා 11 වෙනිදා ඉවත් කරයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. බලාපොරොත්තුවක් තිබෙනවා. විශාල ලෙස නරක තත්ත්වයට පත් වුනේ නැත්නම් වෙසක් දවස්වල ත්‍රිවිධ රත්නේ 90 රෝගය බිය දුරු වෙලා ගියොත් නිසක වශයෙන් 11 වෙනිදාට ඇඳිරි නීති තත්ත්වය ඉවත් වෙනවා. ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, පෞල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා මාසික අතිරේක දීමනාවක් ගෙවීම සඳහා අද දින කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඉදිරි සතිවලදී අතිරේක දීමනාව ලැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන් දීමනාව වශයෙන් දීමට බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන සඳහා, දුරකථන සඳහා වෙනත් අතිරේකව මේ සහනාධාරයේ බෙදීම, සහන බෙදීම හා සම්බන්ධිත පිරිවැය වෙනුවෙන් තමයි මේ අතිරේක දීමනාව ගෙවන්නේ. මාසකට ඉන්ධන දීමනාව එක් වසමකට රුපියල් 450ක්ද අමතර වසමක වැඩ බැලීම සිදු කරන්නේ නම් වසන් දෙකම සඳහා 600ක්ද sannivedana වියදම් දීමනාව එක් වසමක් සඳහා රුපියල් 1000ක් බැගින්ද වසම තුන රාජකාරී සඳහා ගමන් වියදම් දීමනාව එක් වසමකට රුපියල් 1200 බැගින් ගෙවීමටත් නිර්දේශ කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළ මාලදිවයින, කුවේට් සහ ඩුබායි ඇතුළු රාජ්‍යවල දැනට ලංකාවට බලාපොරොත්තු වෙන සිටින පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා. කුවේට් රාජ්‍යයේ වීසා කාල සීමාව ඉක්මවා ගොස් දැනට ලංකාවට පැමිණ බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට නොමිලේ ගුවන් පහසුකම් ලබා දෙන්නටත් පෞද්ගලික පරිත්‍යාගශීලී ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ බවත් අපි තාම සතුටින් සඳහන් කරන ගමන් ඉදිරි දින කිහිපය තුළදී මැද පෙරදිග කලාපයෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින සියලු දෙනාම සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට රජය මගින් නිරෝධායන පහසුකම් සපයා දීමටත් රජය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය අද ලැබුණා. මේ අතර ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළව ගුවන් ගමන් සඳහා වැයවන වියදම වන මිලියන 22ක මුදලක් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. මේ අතර දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකදී පැවසුවේ පෞද්ගලික කර්මාන්ත ශාලාවල කිසිදු සේවකයෙකු රැකියාවලින් ඉවත් නොකරන බවට හාම්පුතුන්ගේ සංගම් කම්කරු අමාත්‍යාංශය සමග එකඟතාවයකට පැමිණි බවයි. COVID-19 වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇමරිකාව චීනයට එල්ල කරන චෝදනා තවමත් අවසන් වී නැහැ. එම චෝදනා නිර්මාණය වන්නේ කොවිඩ් වෛරසය මුලින්ම චීනයෙන් හඳුනා ගැනීම හේතුවෙන්. නමුත් විදෙස් මාධ්‍ය සිදු කරන නවතම හෙළිදරව්වක් නිසා ලොවපුරා අවධානය මේ වන විට ප්‍රංශයට යොමු වී තිබෙනවා. ඒ චීනයේ ආසාදිතයෙක් හඳුනා ගැනීමට පෙර ප්‍රංශයෙන් ආසාදිතයෙකු වාර්තා වීමේ පුවතයි. කෙසේ නමුත් ඊයේ ප්‍රමුඛ පෙළේ විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ පසුගිය දෙසැම්බර් මාස 27 වනදා ප්‍රංශයෙන් COVID-19 වෛරසය පිළිබඳ තොරතුරක් වාර්තා වී ඇති බවයි. ඒ ප්‍රංශුවේ නියුමෝනියාව වැළඳුණු රෝගියෙකුගෙන් පසුගිය දෙසැම්බර් මාසදී ලබාගත් ජෛව සාම්පල යලි පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු COVID-19 ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගයි. කෙසේ වෙතත් ප්‍රංශුවේ පළමු COVID ආසාදිතයා හඳුනාගත් බවට වාර්තා වූයේ මේ වසරේ ජනවාරි මාසයේදී. මේ පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සොයාගෙන ඇති කරුණු අනුව කොවිඩ් ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නැවුම් මානයන් විවෘත වී ඇති බවයි. මේ හේතුවෙන් 2019 වසර අගභාගයේදී සිය රාජ්‍යයන්ගෙන් වාර්තා වූ නියුමෝනියා රෝගීන් සම්බන්ධයෙන් නැවතත් කරුණු සොයා බලන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සිය නවතම පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ වෛරසය සතුන්ගෙන් මිනිසා වෙත ව්‍යාප්ත වීමට පෙර ආතුව එය මිනිසුන් අතර ව්‍යාප්ත වෙමින් පවතිනට ඇති බවයි. ලෝවට රෝගීන් 7600ක් යොදාගෙන ඔවුන් එම පරීක්ෂණය සිදු කර තිබුණා. මිලියනය ඉක්ම වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ දහසකට ආසන්න මරණ ගණනක් වාර්තා වුණා. ඒ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අගයක් වන අතර ඒ සමග රට මරණ ගණන 71078ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ව්‍යාප්තිය අතරතුර පළමු වරට වොෂින්ටන් ප්‍රාන්තයෙන් ඉවතට යමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛාවරණ කම්හලක් නිරීක්ෂණය කිරීමට එක් වුණා. නමුත් ඔහු එම සංචාරයේදීද මුඛාවරණයක් පැළඳ නොසිටීම විශේෂත්වයක්. මේ අතර දවල මන්දිර කොරෝනා වෛරස කාර්යසාධන බලකාය ඉදිරි සතියේදී විසිරුවා හැරීමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා පැවසුවේ. උපජනාධිපති මයික් පෙන්ස් යටතේ පවතින මෙම කාර්යසාධක බලකාය සාධනීය පියවර රසක් ගෙන ඇතත් ඉදිරියේදී කොවිඩ් පාලන සටනට නැවුම් මුහුණුවරක් දිය යුතු බව ඔහු කියා සිටියා. ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් සටන තවමත් අවසන් නැතත් තවත් විශාල කාලයක් රට වසා දැමීමට නොහැකි බවයි. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. පැවති යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ඇතුළු තනතුරුදරු 22 දෙනෙකු රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එළඹෙන 11 වෙනිදා සිට නඩු පවරන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඉකුත් නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව නව ආණ්ඩුව පිහිටවීමත් සමග තනතුරු අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් මාස 5කට වැඩි කාලයක් සිය නිල නිවාස භාවිත කරමින් සිටිනවා. එවැනි පසුබිමක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එම නිවාස යලි බාර දෙන ලෙසට නිවේදනය කළත් ඉන් නිවාස කිහිපයක් තවමත් බාර දී නැහැ. හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් භාවිත කරන කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවාස මෙතෙක් බාර නොදුන් නිවාස අතර වනවා. එමෙන්ම කොළඹ කැප්පටිපොළ පාරේ පිහිටි නිල නිවාස භාවිත කළ අබ්දුල් හලීම්, චන්ද්‍රානි බණ්ඩාර, ලක්ෂ්මන් සෙනවිරත්න, අමීර් අලි සහ ෆයිස මුස්සාපා යන හිටපු අමාත්‍යවරුන්ද නිවාස බාර දී නැහැ. මීට අමතරව පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය දුරදැරු එඩ්වඩ් ගුණසේකර සහ නලින් බණ්ඩාර යන මහත්වරුන්ද ඔවුන් භාවිත කළ හෙක්ට කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවාස මෙතෙක් බාර දී නැහැ. චන්දිම වීරක්කොඩි සහ ටීබී ඒකනායක යන මහත්වරුන් කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවාස මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ජේ.සී. අලවතුවල මහතා කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි නිවාසය මේ වන විටත් භාවිත කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම කොළඹ ලෝරිස් නිවාස සංකීර්ණයේ පිහිටි අශෝක් අබේසිංහ, චම්පිකා ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, සෙල්ලම් අඩේක්කලනාදන්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසිම්, දුලිප් විජේසේකර සහ දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් භාවිත කළ නිල නිවාස මෙතෙක් බාර දී නැහැ. මීට අමතරව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය දුරිය දරන අවස්ථාවේදී වෙන් කෙරෙනු කැප්පටිපොළ පාරේ ඇති නිවස මේ වන විටත් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා භාවිත කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ දුරේ දැරු ජගත් පුෂ්පකුමාර මහතා භාවිත කළ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසද ඔහු මෙතෙක් බාර දී නැහැ. මෙලෙස නිල නිවාස බාර නොදුන් 22 දෙනාට එරෙහිව එළඹෙන 11 වෙනිදා සිට නඩු පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. සාමාන්‍ය නිල නිවාසයක් මාස 3ක් විතර කල් දෙනවා එතනින් ඉවත් වෙන්න. ඉතින් අපි ලිපියක් ඉදිරිපත් කළා දෙනවා මාස 3ක් කල් ඉල්ලලා. ඒ අතරතුර නැවත අපිට සිද්ධ වුණා මේ වසංගතයට මුහුණ දෙන්න. අද වෙනට අපිට මේ වෙන නිවාස වලට යන්න අවස්ථාවක් වොත් අපිට අලුත් තැනක්වත් හොයාගන්න තත්ත්වයක් නැහැ රටේ තියෙන තත්ත්වය අනුව. හිටපු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ අදාළ මන්ත්‍රීවරු 22 දෙනෙකුට නඩු පැවරීමට අදහස් කරන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ අතර රටපුරා COVID-19 පැතිර යාමේ තත්ත්වයක් පවතින නිසා ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ පක්ෂයේ මහලේකම් සහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා. සම්බුදු තිමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය හෙටට යෙදී තිබෙනවා. බෞද්ධ ජනතාව සෑම වසරකම වෙසක් සැමරීම සිදු කළද COVID-19 වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් මෙවර ආගමික කටයුතු නිවෙස් වලටම පමණක් සීමා කරන ලෙස රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලොව පරම සත්‍යය ස්වකීය ඥානයෙන්ම අවබෝධ කරගනිමින් ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස ලෝකාර්ථ චර්යාවේ යෙදුණු ගෞතම බුදුන්ගේ උතුම් වූ තිමගුල සමරන වෙසක් පුන් 15ක පොහෝ දිනය හෙටයි. එහෙත් පාස්කු ප්‍රහාරයේ හේතුවෙන් පසුගිය වසරේ වෙසක් උත්සවය සමරීම සිදු නොකළ අතර මෙවරද එය COVID-19 වෛරසය බලපෑම හේතුවෙන් නිවෙස්වලට පමණක් සීමා කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යාරක්ෂක උපදෙස් අනුගමනය කරමින් රාජ්‍ය වෙසක් දින සමරම උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර එහි තේමාව වී ඇත්තේ ආරෝග්‍ය පරමාලාභා සන්තුෂ්ටිහි පරමං ධනං යන්නයි. මේ අතර හෙටට යෙදෙන වෙසක් පුර 15ක පොහොය දිනය නිමිත්තෙන් දන්සෙල් සහ තොරණ ආදිය මෙවර සංවිධානය කිරීමෙන් වළකින්නයි පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනවා. වෙසක් කාලය තුල අද දිනේ හෙට දිනේ අනිද්දා දිනේදී කිසිම ස්ථානයක සතුන් මැරීම අවසරපත් තිබුණද මත්පැන් විකිණීම එය සපුරා තහනම් වෙනවා. වෙනත් සූදු ආදී ක්‍රියාවල නිරත වීමත් සපුරා තහනම් වෙනවා. එමෙන්ම නීති විරෝධී මත්පැන් පෙරීම, නිෂ්පාදනය, සූදු සෙල්ලම් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් සොයා බලා මෙම දින 4 අඛණ්ඩ වැටලීම් කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආගමික වතාවත් වලට මුල් තැනදී මෙවර වෙසක් දින සැමරුම තම නිවෙස් තුළ අර්ථාන්විතව සිදු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දනම් බුදුන් වහන්සේ මුලින්ම අවධාරණය කරන්නේ නිරෝගී භාවය පිළිබඳව. ඒ නිසා මේ වෙසක් දිනයේ නිවසේ සිටම ධර්මානුකූලව සමරමු. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන්. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ නව වෙළඳ ඇමතිවරයා ලෙසින් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ඇගමතිවරයා විසින් මෙම පත්වීම සිදු කර ඇත්තේ එරට හිටපු ඇමති කෝන බර්න්ස්ගේ ඉල්ලාස්වීමෙන් පුරප්පාඩු වූ දුරේ සඳහායි. 33 හැවිරිදි ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ බටහිර බර්නමවුත් පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. 2008 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිය ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මහමැතිවරණය ජයග්‍රහණය කර කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මිනිසත්කමේ ගුණසුවඳ හඳුරන මනුසත් දෙරණ ශ්‍රී ලංකාවාසී ඔබ අසරණ වූ සෑම අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කළා. මෙවර දියත් කෙරුණු මනුසත් දෙරණ ක්‍රියාන්විතයේ 42 වන දිනය අදයි. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳිරි නීතිය නිසා දෛනික ජනජීවිතය අඩාල වී සිටින ඔබ වෙනුවෙන් ආගමික ස්ථාන හරහා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ ආරම්භ කළා. විහාරස්ථාන, කිතුණු දේවස්ථාන, ඉස්ලාම් දේවස්ථාන, හින්දු කෝවිල් මෙන්ම ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වියලි ආහාරද්‍රව්‍ය පාර්සල් 51,750ක් මේ වන විට බෙදා හැර තිබෙනවා. මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයකට එකතු වෙලා රට තුළ පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මේ සිදු කරන සමාජ සත්කාරය අප ඉතා අගය කොට සලකනවා. අද දවසේ විශේෂයෙන් මනුසත් දෙරණ සමග ඩයලොග් වී කරන්නා මෙහි සත්කාරයට හදවතින්ම තුති පුදනවා. ශ්‍රී ලාංකීය වෘත්තීය සංසදය ජනතාව අතර බෙදාදීමට වට්ටක්කා කිලෝග්‍රෑම් 1000කට අධික ප්‍රමාණයක් මනුසත් දෙරණට පරිත්‍යාග කළා. වට්ටක්කා ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගන්නට බැරුව යම් ආකාරයක ගැටලුවකට මුහුණ ඉන්නවා. ඒ වගේම COVID-19 උවදුරත් එක්ක යම් ආකාරයක අපහසුතාවයට ලක් කරලා ඉන්න ජනතාවට සාන සැලසීමත් වෙනුවෙන් තමයි මේ වට්ටක්කා මිලදී අරගෙන අද මනුසත් දෙරණත් එක්ක එකතු වෙලා ශ්‍රී ලාංකීය ජනතාවට ඒක බෙදා දෙන්න කටයුතු කරේ. මේ අතර ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන දේශීය ආයතනයක් වන HHCO ආයතනය මනුසත් දෙරණ සමග එක්ව දෙවැනි පුරා රෝහල් වෙත බෙදා හැරීම සඳහා හිස්වැසුම් පරිත්‍යාග කළා. තවද ඔවුන් මනුසත් දෙරණ සමග එක්ව නාවික හමුදාවටද මෙම ආරක්ෂිත හිස්වැසුම් ලබා දුන්නා. අද දින ශ්‍රී ලංකා නාවික හමුදාවට මේ ලබා දෙන ආරක්ෂිත විශ්වාසුම් පිළිබඳ මගේ අවංකාදර ස්තුතිය HHCO ආයතනයටත් මනුසත් දෙරණ ආයතනයටත් මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් අවධානය ව්‍යාපාරික පුවතක් වෙත. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ විවිධ අසිරුතාවලට මුහුණ පා සිටින මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවීම උදෙසා එම ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර අන්තර්ජාල වෙළඳපොළ වෙත රැගෙනීම සඳහා රුපියල් මිලියන 30ක වටිනාකමකින් යුත් පහසුකම් සැලසීමට ඩරස් ආයතනය සූදානමින් සිටිනවා. මාස 2ක කාලයකට විකුණුම් සඳහා වන පහසුකම් සේවා ගාස්තුවෙන් අදාළ ව්‍යවසායකයන් නිදහස් කිරීමද දින කිහිපයක් සඳහා බැංකු ආදායම් වාර්තා සඳහා ඍජු පිවිසුම අවස්ථා ඔවුන්ට ලබා දීම ඇතුළු අවස්ථා රැසක් ඩරස් වෙතින් ඔවුන් වෙත සලසා දී තිබෙනවා. රාත්‍රී 10 පුවත් ප්‍රකාශය නිමාවට පත්වන. එත් සමගින් ඔබට එක් විය හැකි ජාතික වේදිකාව සජීවී වැඩසටහන සමගින්